පැතිකඩ. ආයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග සජීවීව. ඊයේ කැබිනට් සංශෝධනයක් සිදු වුණා. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාට පත් වෙලා නව ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත් කර ගැනීමෙන් පස්සේ ආපු පළමු ප්‍රමුඛ කැබිනට් සංශෝධනය. ඇයි මේ මොහොතේ මේ වගේ කැබිනට් සංශෝධනයක් එන්නේ? අනිත් පැත්තෙන් මේ මොහොතේ ඇෆ්ගනිස්තානයේ සිදුවෙමින් තියෙන දේ ඇමරිකාව අවුරුදු 20ක් ඇෆ්ගනිස්තානයේ ගත කළා ආපහු යනවා. මේ යන මොහොතේදී ඇෆ්ගනිස්තාන ආණ්ඩුව ඇමරිකාව සහාය දුන්නු ආණ්ඩුව ක්ෂණිකව බිඳ වැටෙනවා. කලාපීය බලතුරනේ අලුත් තත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේ නිසාම ඉතාමත්ම වැදගත් මේ තත්වය පිළිබඳව සාකච්ඡා කරන එක විශ්ලේෂණයක යෙදෙන එක. ඒ සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව හා ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශපාලන හා ජාත්‍යන්තර සමතා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහත්මයා. සුබ උදෑසනක් ආචාර්ය සමරකෝන්. සුබ උදෑසන. ඔබතුමාගේ මම මුලින්ම අහන්න කැමතියි මේ මොහොතේ කැබිනට් සංශෝධනයකට යනවා අපි. එක පැත්තකින් මේ සෞඛ්‍ය අභියෝගයත් එක්ක ගැට ගැහිලා තියෙන ආර්ථික අභියෝගය. මේ මොහොත ඇයි අපි කැබිනට් සංශෝධනයකට යන්නේ? කොහොමද අපි මේක කියව ගන්න ඕනේ? ඔව් මම හිතන්නේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් ආණ්ඩුවේ අසාර්ථකභාවය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඉතින් ආණ්ඩුවක් අසාර්ථක වෙනවා කියන්නේ එක පැත්තකින් එහි නියෝජිතයන් කැබිනට් මණ්ඩලය සානෙකුත් ප්‍රධාන පුද්ගලයන්ගේ අසාර්ථකභාවය. ඉතින් ජනාධිපතිවරයාට මම හිතන්නේ එක පැත්තකින් ඕන වෙනවා මේ අවස්ථාවේදී ජනතාවගේ අවධානය ඒ අමාත්‍යවරුන් කෙරෙහි යොමු කරන්න. දැන් උදාහරණයක් විදිහට අපේ ගරු පවිත්‍රා වන්‍යාරච්චි මැතිතුමිය තමයි සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවුවේ. ඉතින් එතුමියගෙන් මේක ඉවත් කරලා දෙනවා කෙහෙලිය රමුකැල්ල මැතිතුමාට. ඉතින් මේ ආදි වශයෙන් මේ කරපු මාරු කිරීම හරහා යම්කිසි සංඥාවක් දෙනවා වෙන්න පුළුවන්. මේ එක පැත්තකින් ඒ අමාත්‍ය වරුන්ගේ පැවති දුර්වලතාවයන් නැවත සකසා ගැනීමට අවස්ථාවක් ලබා දීම. දැන් උදාහරණයක් විදිහට අධ්‍යාපන අමාත්‍යවරයාට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් තිබුණා. නමුත් එතුමා විදේශ අමාත්‍ය ධූරයට පත් කරලා තිබෙනවා. ඉතින් විදේශ අමාත්‍ය ධූරය වෙනස් කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ටිකක් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. මොකද එක පැත්තකින් ලංකාව ගමන් කරමින් හිටියේ ටිකක් අර දේශමාමක විදේශ ප්‍රතිපත්තියක් නැත්නම් ජාතිකත්වයේ මත පදනම් කරගෙන ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමුවා එකක්. මම හිතන්නේ ඒක ටිකක් අසාර්ථක වෙලා තිබුණා. ලෝකයෙන් අපිව ප්‍රතික්ෂේප වෙන්නත්, මානව අයිතිවාසිකම් කවුන්සලයේ දැඩි චෝදනාවට ලක් වෙන්නත් අපේ අමාත්‍යවරයාගේ යම්කිසි දැඩිභාවයක් තිබුණා කියලා මට හිතෙනවා. නමුත් GL පීරිස් අමාත්‍යවරයා අපි දන්නවා ලිබරල් ප්‍රතිසංස්කරණ වලට වඩාත් ප්‍රසිද්ධයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමගේ කාලේ ඉඳලා මෙතුමා ඒ දවස්වල අපි දැක්ක බලය බෙදා හැරීමට පක්ෂයි. ඒ වගේම මානව අයිතිවාසිකම් වලට යම්කිසි සාධනීයතාවයක් දක්වලා තිබෙනවා. මම හිතන්නේ මේ ඒ විදිහටම ක්‍රියාත්මක වුණොත් GL අමාත්‍යවරයාට පුළුවන් වෙයි යම් ආකාරයක වෙනසක් සිද්ධ කරන්න. ආචාර්ය සමරකෝන් දැන් මේක ඇතුලේ අපිට බැලූ බැල්මටම ඊයේ කැබිනට් සංශෝධන වලින් පස්සේ පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වගේ කෙනෙක් ඇවිල්ලා අමාත්‍යාංශය හැර යන මොහොතේ පවත්වන කතාවේ තියෙන්නේ කොයි එක වුණත් වෙච්ච දේ හොඳයි කියන එකට තමයි යන්නේ. ඒක වචන වලට එනවා. පැරණි අටුවා වලින් අරගෙන වචන වලට ගේනවා. මේක ටිකක් අපි තේරුම් ගන්න ඕන එකක් නේද? ඒ කියන්නේ මේ වචන ඇතුලේ යම් ප්‍රමාණයක කලකිරීමක් වගේ එකක්ද මේ මතුවෙන්නේ කියලා. ඔව් පැහැදිලිව මම හිතන්නේ මේ අපි ඇත්තටම කියන්නේ අමාත්‍යවරයෙක් වුණත් ජනාධිපති වුණත් අපි යම් පුජ්‍යලයක්නේ. ඉතින් පුජ්‍යල චෛතසිකයන් තමයි මේ ප්‍රකාශයටපත් වෙන්නේ. එක පැත්තකින් මම හිතන්නේ කලකිරීමක් විශාල වශයෙන් මමත් දැක්ක එතුමියගේ මුහුණෙන් සහ කියපු වචන වලින්. පැහැදිලිව මම හිතන්නේ මේ හදිස්සියේ සෞඛ්‍ය සම්බන්ධ විශාල අවදානමක් රාජ්‍ය මුහුණ දෙමින් පවතින විටදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අමාත්‍යවරිය මාරු කිරීම මම හිතන්නේ ඒක බරපතල කාරණාවක් එක පැත්තකින්. මොකද මේ විශාල ඔපරේෂන් එකක් යනවා. ඒ අතර වාරයේ ඒකේ ප්‍රධාන නායකයා ඉවත් කරලා වෙන එක්කෙනෙක් දානවා. හැබැයි දාන්නෙත්
සෞඛ්‍යයට සම්බන්ධ නැති එක්කෙනෙක්. අපි දන්නවා දැන් මාධ්‍ය වලින් වාර්තා කරලා තිබෙනවා මේ ඕන්න වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා. සුදර්ශනී ෆර්නාන්දු පුල්ලේ මැතිතුමිය ඉන්නවා. එතුමිය වෙනම මතවාදයක් ප්‍රකාශ කරනවා. ඉතින් මේ ආකාරයට අපිට පේනවා ආණ්ඩුව අභ්‍යන්තරයේ මූලික නායකයන් අතර යම් එකඟතාවයක් නැහැ කියලා මේ වෙලාවේ. මේ ආචාර්ය සමරකෝන් මතු කරන කාරණේ වැදගත්. මොකද ආණ්ඩුව ඇතුලේ ඉන්නවා වෛරස් රෝග පිළිබඳ විශේෂඥයෙක් මහාචාර්ය තිස්ස විතාරණ. එතුමා අමාත්‍ය මණ්ඩලයට අයත් වෙන්නේ නැහැ. ඊළඟට මහාචාර්ය චන්න ජයසුමන ඉන්නවා නියෝජ්‍ය ඇමති මට්ටමේ. ඊළඟට විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඉන්නවා. ඊට අමතරවත් වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආපු GMO එක නියෝජනය කරපු කැපිපෙනෙන චරිත පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. වෛද්‍ය පතිරණ රමේෂ් පතිරණ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ වගේ පසුබිමක් තියෙනවා. අනිත් අතට ආචාර්ය සමරකෝන් දැන් අපිට පහුගිය දවස්වල බැලුවොත් අපිට ලෝකෙත් දකින්න හම්බුණා මේ යම් සෞඛ්‍යමය COVID-19ත් එක්ක සෞඛ්‍ය අභියෝගයේ කළමනාකරණය කර ගැනීම දුෂ්කර වෙච්ච මොහොතේදී ඇමරිකාවේ වේවා මේක පුද්ගල කේන්ද්‍රීයව තමයි ගියේ. මේ විවේචනය එක පුද්ගලයෙකුට නාභිගත කරුණා. ඔබ විශ්ලේෂකයෙක් හැටියට දේශපාලන විද්‍යාව හදාරපු මේ පිළිබඳ දැනුම තියෙන කෙනෙක් හැටියට මේ තත්ත්වය කොහොමද කියවන්නේ? ඔව් බොහෝ රටවල් වල නායකයන්ට තමයි. ඒ කියන්නේ බ්‍රසීලය ගත්තත් වෙනත් කලාපයන් ගත්තත් නායකයට තමයි ප්‍රධාන චෝදනාව වෙල්ල උනේ ඇත්තටම. ඒකේ සාධාරණ සත්‍යයක් තියෙන්න පුළුවන්. මොකද නායකයාගේ තීරණය නිවැරදි වෙලාවට ගැනීම සම්බන්ධයෙන් අපි ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාම විකාර රූපී ආකාරයට තමයි ක්‍රියාත්මක වුණේ. ඒතකොට ලංකාවේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වුණු ආකාරය සමහර අය ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම කරන්නට ගියා. මම සම කරන්නට යන්නේ නැහැ. නමුත් යම් ආකාරයකින් සම කරන්නට ගියා. මොකද මේ ඉරේෂනල් භාවය, ඒ කියන්නේ නායකත්වයේ තුල තිබෙන අතාර්කික භාවය තමයි බොහෝ රටවල විවේචනයටපත් වෙලා තිබෙන්නේ. දැන් අපි ඕස්ට්‍රේලියාවේ ගත්තොත්, නවසීලන්තේ ගත්තොත් එතුමියට නවසීලන්තේ නායිකාවට විශාල ප්‍රසාදයක් හිමි වෙලා තිබුණා. එක පැත්තකින් නිවැරදි ආකාරයට නිවැරදි තීරණ ගත්තා කියලා. අපි දන්නවා වසංගතයක් කළමනාකරණය කිරීම ලේසි නෑ, යුද්ධයක් ජය ගන්නවා වගේ. ඉතින් ඒකට අවශ්‍ය ඊටාම සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් මේ විෂ බීජ පැතිරීම වැළැක්වීම තමයි මූලිකව. මම හිතන්නේ ලංකාවෙත් ඒක තමයි ප්‍රධාන දුර්වලතාවය. ඉතින් ලෝක මට්ටමිනුත් ඒ තත්ත්වයන් තිබෙනවා බොහෝ රටවල. ආචාර්ය සමරකෝන් මතු කරා වැදගත් කාරණයක්. මොකද මේ සැප්තැම්බර් මාසේ 14 වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සංවාදය නැවත මතුවෙනවා. අපි නැවත සාකච්ඡාවේ කේන්ද්‍රය බවට පත් වෙනවා. මොකද පෞද්ගලික රැස්වීමේදී අපිට දුන්නා යම් ඉලක්කයන් අපිව සමාලෝචනය කරන බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී වැදගත් මේ විදේශ අමාත්‍යවරයා කවුද කියන කාරණය, විදේශ අමාත්‍යවරයාගේ එළඹුම කොයි වගේද කියන කාරණය. මේකෙදී ඔබ කිව්වා මේ ජී.එල්. පීරිස් මහත්මයාගේ අත්දැකීම් සහ ඔහුගේ භාවිතාව තුළ වඩා වෙනස් ප්‍රවේශයක් ගන්නට ඉඩ තියෙනවා කියලා ආචාර්ය සමරකෝන් දැන් විශේෂයෙන්ම මේ නොබැඳි පිළිවෙත කියන එක, නොබැඳි විදේශ ප්‍රතිපත්තිය කියන එක පහුගිය කාලේ ඒක විදිහකට වෙනස් වෙමින් ආවා. නොබැඳි කියන තැනින් අපි නියුට්‍රල් කියන තැනට ආපු බව ඇතම් විචාරකයෙකු ඔබ කොහොමද මේ தත්ත්වය කියවන්නේ? ඔව්, නොබැඳි කියන එකේ ප්‍රධාන අර්ථය අපි කිසිම කඳවුරකට ගැති වෙන්නේ නැහැ කියන එක. නමුත් මේ යුගයේ කඳවුරු වාදයක් ඇත්තටම නැහැ. නමුත් චීනයේ මතුවීමත් එක්ක යම් කඳවුරක් අපිට පේනවා. බටහිරට තර්ජනයක් එල්ල කළ හැකි කඳවුරක් බිහි වෙලා තිබෙනවා. ඒතර මෙන්න මේ චීනය සහ බටහිර අපි කියන ඇමරිකාව සහ අනෙකුත් බටහිර කලාපයේ රටවල් ඉන්දියාවද ඇතුළු සමග සමබර සම්බන්ධතාවයක් පවත්වා ගන්න බැරි වුණා කියන එක ඇත්තක්. ඒතකොට අපි චීනය පැත්තට වැඩියෙන් ගමන් කරා, බටහිර තර්ජනයට ලක් වුණ එක පැත්තකින් මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් යම් චෝදනාවන් ආවා. එතකොට දේශීය ප්‍රතිපත්තිය උනේ බටහිර තර්ජනය පෙන්නමින් දේශීය බලය ව්‍යාප්ත කර ගැනීම. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උනේ අපිට පෙන්නනවා අන්න මානව අයිතිවාසිකම් කවුන්සිල් එක තියෙනවා, අපිට තර්ජනයක් තියෙනවා, ඒ නිසා අපි ඒකට තර්ජනයක් එල්ල කළ හැකි ආණ්ඩුවක් පත් කරගනිමු කියන එක. ඇත්තට මෙන්න මේ ප්‍රතිපත්තිය අද වෙනකොට අසාර්ථකයි කියන එක තමයි මම හිතන්නේ දකින්න පුළුවන් වෙන්නේ. ඒක අසාර්ථකයි හෝ
ඒක තවදුරටත් කරගෙන යන්න බෑ. මොකද අපිට අවශ්‍යයි ලෝකයේ රාජ්‍යයන් අතර ගමන් කිරීමේදී සමතුලිත සමබර ප්‍රතිපත්තියක්. ඉතින් මම කියන්නේ චීනය සමග අපි සම්බන්ධතා නවත්තන්න ඕන කියලා. චීනය වැදගත් රාජ්‍යයක්. නමුත් අපිට අසල්වැසි ඉන්දියාව සහ චීනය අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය මත තමයි අපි තීරණය කරන්න ඕනේ චීනයත් සමග අපි කොතරම් දුරක් යනවද කියන එක මම හිතන්නේ. ඒක තමයි අපේ නායකයන් වඩාත් දැඩිව කල්පනා කළ යුත්තේ. දැන් මේ දේශ සම්බන්ධතා පිළිබඳ කාරණේදී මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රවේශය ඔබ දකින්නේ කොහොමද? මොකද මේ සැප්තැම්බර් 14 වෙනකොට අපි මාසයක් වගේ කාලයක් තියෙන ඊළඟ සංවාදය ලංකාව පිළිබඳව කරන විශ්ලේෂණය. මේ කිට්ටුවට ඇවිල්ලා අපි කරන විදේශ අමාත්‍යාංශයේ විදේශ ඇමතිවරයාගේ වෙනස අපිට යම්කිසි ධනාත්මක බලපෑමක් කරයිද? මම හිතන්නේ ආණ්ඩුවට සිද්ධ වෙනවා අඩුම තරමින් මානව අයිතිකාසිකම් කවුන්සිලෙන් එන ඒ යෝජනාවන් යම් ආකාරයකට සමනය කරගන්න. මොකද දේශීය ආර්ථිකයේ දැඩි අස්ථාවරභාවයකට පත් වෙලා තිබෙනකොට අපිට තවදුරටත් බටහිර කලාපයේ පීඩණයට නතු වෙන්නට බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දේශීයව යම් ආකාරයක යහපත් මුහුණුවරක් ඇති කර ගැනීමට. ඉතින් ඒක ප්‍රකාශ කිරීම සඳහා ජී.එල්. පීරිස් අමාත්‍යවරයා මමත් හිතනවා යෝග්‍යයි කියලා. අපි බලමු එතුමාට පුළුවන් වෙයිද. හැබැයි එතුමාට කියන්නත් දේශීය සත්‍යයක් තියෙන්න ඕන. මොකද එතන ගිහිල්ලා අපිට ව්‍යාජ දේවල් ප්‍රකාශ කරන්න බෑ. වුන් වාර්තාවක් හදනවා වාර්ෂිකව සහ කාලානුරූපව. ඉතින් ඒ පීරියොඩිකල් ඒ වාර්තාවට අපි මොනවද අපිට දෙන්න තියෙන උත්තර? දැනටමත් දේශීයව සිදු වෙලා තිබෙන මානව අයිතිවාසිකම් උල්ලංඝනයන්, සිවිල් ක්‍රියාකාරකයන් දඩයන් කිරීම මේ ආදී දේවල් ජාත්‍යන්තරය තුල වාර්තා වෙලා ඉවරයි. ඒකට නමුත් ආණ්ඩුව සමස්තයක් විදිහට කිසියම් යහපත් චිත්‍රයක් ජාත්‍යන්තරයට දිය යුතුව පවතිනවා. ඒක ප්‍රකාශ කරන්න මම හිතන්නේ ජී.එල්. පීරිස් අමාත්‍යවරයාට යම් යෝග්‍යතාවයක් තිබෙනවා. ඔහුගේ ලිබරල් අධ්‍යාපනික පසුබිමත් එක්ක. අපි අනිත් මේ කැබිනට් සංශෝධනයේදී දැකිය යුතු වැදගත් කාරණයක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සංශෝධනය. මොකද අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට පත් වෙන්නේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. අද දවසේ උදාහරණයක් හැටියට සාකච්ඡාවක් සඳහා කැඳවලා තිබුණා ගුරු විදුහල්පතිවරු පහුගිය කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සමගාමීව මේ සංවාදය ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය එක්ක කරගෙන ආවා. හැබැයි අද මේ සංවාදය සඳහා කැඳවීම අවලංගු කර බව වෘත්තීය සමිති මට්ටමින් දැනටමත් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ වෙලාවේ මේ ගුරු අධ්‍යාපන අර්බුදයට විසඳුමක් වෙයිද මේ ඇමති මාරුව? මම හිතන්නේ විසඳුමක් කියන එක අපිට ඉතාම මෑතක නැතිවීම. මොකද ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වැටුප් වැඩි කිරීම. ඉතින් නමුත් මම සවන් දෙනකොට තේරුණා ගුරුවරුන් මේ වෙලාවේ කිසියම් පොරොන්දුවක් ආණ්ඩුවෙන් අපේක්ෂා කරන ඔවුන්ගේ ක්‍රියාමාර්ගයත් යම් ආකාරයකට ඔවුන්ට ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් ආණ්ඩුවේ තිබෙන දරදඬුභාවය නිසා තමයි ඔවුන් ඒ ඉදිරියට ගෙන යන්නේ. ඉතින් නව අමාත්‍යවරයාට යම් ආකාරයකින් පුළුවන් වුණොත් මේ සාකච්ඡා මාර්ගෙන් මොවුන් සමග එකඟතාවයකට ඇති කරගන්න මම හිතන්නේ ඒක වැදගත්. අපි බලමු අපේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔහුට යම් ආකාරයකින් කම්කරුවන් සමග වැඩ කළා, ට්‍රේඩ් යුනියන්ස් සමග වැඩ කළා, යම් අවබෝධ පරිචයක් තියෙන නායකයෙක් කියලා මම හිතනවා. ඒ නිසා මේ වෙලාවේ ආණ්ඩුවට සිද්ධ වෙන යම් කිසි කොම්ප්‍රොමයිස් එකකට, යම් කිසි එකඟතාවයකට ගුරුවරුන් සමග එන්න. එහෙම නැතුව මේ හැමතැනින්ම બ્લોක් කරගෙන, හැමතැනින්ම අභියෝග තියාගෙන ආණ්ඩුවට ගමන් කරන්න බෑ. එක පැත්තකින් කම්කරුවන්, විදේශ සම්බන්ධතා, අනෙක් පැත්තෙන් වසංගතය, අනෙක් පැත්තෙන් ආර්ථිකය ආණ්ඩුව හතර වටෙන් වට වෙලා තිබෙන්නේ. ඉතින් මේකෙන් එළියට යන්න මොනවා හරි උපක්‍රමයක් ආණ්ඩුවට හොයාගන්න වෙනවා. මේකෙන් එළියට යන්න යම් උපක්‍රමයක් හොයාගන්න ඕන. මේක ඊටම වැදගත් කාරණයක්. කැබිනට් සංශෝධනය ඇතුලේ අපි දකින අනිත් වැදගත් වෙනස්කමක් තමයි නාමල් රාජපක්ෂ මහත්මයාට ලැබෙන මේ සංවර්ධන සම්බන්ධීකරණ ඇමතිකම. මේක දේශපාලන අර්ථයෙන් කියව ගන්නත් ඕන. මොකද මේ ඇමතිකම සම්ප්‍රදායික ඇමති තනතුරක් නෙවෙයි. අනිත් අතට මේ ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලම විශාල වශයෙන් සාකච්ඡා කළා වෙනදට වඩා විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් කියන කාරණය.
කොහොමද පත් කරන්නේ, කොයි විෂයන්ද එකතු කරන්නේ, මේ අමාත්‍යාංශ වලට ගැට ගහන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කළා. දැන් නාමල් රාජපක්ෂ මහත්මයාගේ ක්‍රීඩා තරුණ කටයුතු කියන එකත් එක්ක සංවර්ධන අධීක්ෂණ මේක කියන්නේ පොදුවේ අනිත් විෂයන් වලට අනිත් අමාත්‍යාංශ වල කාර්යයන්ට අධීක්ෂණ මට්ටමට යන වගකීම් පැවරෙන අමාත්‍යාංශයක්. මේක ආචාර්ය සමරකෝන් දේශපාලනිකව කියව ගන්න ඕන කොහොමද? ඔව් මම හිතන්නේ මෙතන දේශපාලනය කියන්නේ දැන් අපි මේක මම හිතන්නේ ආසියානු කලාපයට පොදු කාරණයක්. එකක් මේ පෞල් දේශපාලනය. අපි කියන ඩිනාස්ටික් පොලිටික්ස්. අපි නිකන් රජ පවුලක් නිර්මාණය කළා. දැන් ඔක ෆිලිපීනයේ ඔය තත්ත්වයන් තිබුණා. මේ ආසියානු කලාපයේ බොහෝ රටවල් ඔය තත්ත්වෙ තිබුණා. ඒ කියන්නේ පෞල් බලය එක පාර්ශවයකට වැඩි වුණාම ඉතින් සාමාන්‍ය දෙයක් මේක. තමන්ගේ පවුලෙන්ම නායකයෙක් ඊළඟට අපේක්ෂා කිරීම. දැන් ලංකාවේ පවුල් කිහිපයක්ම දීගින් දිගටම පාලනය ගෙන ආවා. ඉතින් රාජපක්ෂ වරුණුත් කල්පනා කරනවා ඇති අනාගත නායකත්වයට යම් ආකාරයකින් මේක ප්‍රොමෝෂන් එකක් දෙන්න කියලා. ඉතින් මොකද නාමල් මහත්තයාට දිගින් දිගටම ප්‍රොමෝෂන් හම්බුණා. ඉතින් හැබැයි ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වුණේ අමාත්‍යාංශවල කාර්යක්ෂමතාවය මැනලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එහෙම කාර්යක්ෂමතාවය මැන්නොත් මම හිතන්නේ ඔය ප්‍රසන්න රණවීර වාගේ කෙනෙක් තමයි යම් ආකාරයෙන් හරි වැඩක් කරලා තිබෙන්නේ. මට පේන විදිහට අපිට පේන විදිහට. මොකද එතුමා කිසියම් ආකාරයකින් Tamanට දීපු මැටි අමාත්‍යාංශයේ යම් වැඩක් කරමින් හිටියා. හැබැයි විද්‍යාත්මකව මම හිතන්නේ කාර්යක්ෂමතාවය බලලා තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් මේ වෙලාවේ අර ඩිනාස්ටික් පැත්තත් වැඩ කරනවා. ඉතින් රජ මේ Tamanගෙම අයව ප්‍රොමෝට් කර ගැනීම ඒක ඉතින් මම හිතන්නේ ජනතාව දන්නවා. මොකද නාමල් අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩේ තිබුණේ මොකක්ද? ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තුති කරලා තිබුණා. ඔහුට ලබා දුන්නු මේ අමාත්‍යාංශය සමග. ඉතින් ඒ ස්තුති කරපු දෙන්නම තමන්ගේ තාත්තා සහ බාප්පලා. ඉතින් මෙන්න මේක අපි තේරුම් ගත යුත්තේ එක පැත්තකින් අපේ දේශපාලනයේ තිබෙන ව්‍යුහාත්මක ප්‍රශ්නයක් ලංකාවේ. ඒතකොට ලංකාවට බැරිවිලා තිබෙන මෙන්න මේ සාමාන්‍ය විදිහට නායකයන් සම්බන්ධව හිතන්න. අපි දිගින් දිගටම කිසියම් පෞල් කීපයක් ලංකාව ඉස්මතු වෙලා තිබෙනවා. ඉතින් අපේ දේශපාලන ව්‍යුහය අපි මම හිතන්නේ සීරියස්ලි අපි හිතන්න ඕන පැත්තක් ඒක. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සාමාන්‍ය ජනතාව විසින් ගෙන යන පාලනයක්. ඉතින් ඒ තුල ප්‍රජාතන්ත්‍රවාදීව දක්ෂතාවයෙන් නායකයන් පැමිණිය යුතුයි. ඔබ අර කලින් සඳහන් කරපු කාරණේ අපි ටිකක් සාකච්ඡාවට ගන්න වටිනවා. මොකද මේ දැන් ව්‍යාපෘති නිශ්චිත කාර්යයන් සඳහා නම් කළා ඊටම් පල්ලෙහාට ගිහිල්ලා දැන් යම් කාරණා පැහැදිලිව නම් කරලා ඒවට මුදල් ප්‍රතිපාදන වෙන් කළා 2021 අයවැයෙන් වෙන් කරමින් තමයි මේ අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන්ට වගකීම් පැවරුනේ. මේ කාර්ය ඒත් කොවිඩ් අභියෝගයත් එක්ක අපි බලාපොරොත්තු වූ මට්ටමට යන්න බැරි වුණා. ඒක අපි ප්‍රායෝගිකව පිළිගත යුතු කාරණයක්. මේ ප්‍රවේශය ඇතුලේ අමාත්‍යවරුන්ට දැන් ඔබ කියනවා සමහර ඒ වගේ ව්‍යාපෘති අමාත්‍යවරුන්ට යම් කාර්යයකට ප්‍රවේශ වෙන්න පුළුවන් වුණා. ඔවුන් ඒකේ සංවාදයක් ගොඩනගා ගත්තා කියන කාරණේ. දැන් අපි කොවිඩ් අභියෝගයෙන් එළියට යන මොහොතේදී මේක ගැන කොයි වගේද හිතන්න ඕන? මේ වගේ මේ විෂය පල්ලෙහාට කියලා විෂයන් බෙදලා යන ගමන ලංකාව වගේ රටකට කොච්චර ගැළපෙනවද? අපි අවුරුද්දක වගේ අත්දැකීම් එක්ක මේ අමාත්‍යාංශවල නෑ මම හිතන්නේ මෙහෙමයි. ඒ කියන්නේ විෂය අපි ගමු ප්‍රධාන කර්මාන්ත කියන විෂය ගත්තොත් එහෙම කර්මාන්ත විෂය ඇතුලේ තිබෙන ගොඩාක් විශාල කර්මාන්ත ප්‍රමාණයක් කුඩා කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත, තාක්ෂණයේ මුසු වෙන කර්මාන්ත ආදි වශයෙන් අපිට බෙදන්න පුළුවන්. නමුත් සම්ප්‍රදාය තමයි කර්මාන්ත අමාත්‍යාංශය. මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් කියන එක. හැබැයි ජනාධිපතිවරයා තීරණය කරා ඒක අභ්‍යන්තරයේ කර්මාන්ත ගණනාවක්. බතික් කර්මාන්තය, මැටි කර්මාන්තය, ඒ වගේම කෘෂි කර්මය ගත්තොත් පොල් වගාවට වෙනම අමාත්‍යවරයෙක්, වී වගාවට මේ ආදි වශයෙන් මෙන්න මේ විෂය කොටස් අනු කොටස් වලට බෙදීමේ වැරද්දක් නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් නැවත අමාත්‍යාංශයක් නිර්මාණය කළා. ඒකට වෙනම අමාත්‍යාංශ බලතල සහිතව ලබා දීමේදී ඒ අමාත්‍යවරයාට ලබා දෙන බලතලත් සමානයි අතර බොහෝ දුරට කැබිනට් අමාත්‍යවරයෙකුට ලැබෙන බලතල හා සමානවම ලැබෙන අනිත් අමාත්‍යවරුන්ටත් උන්ට වාහන ආදී විශාල වියදමක්. හැබැයි ඒ වියදම් අවම කරගනිමින් മന്ത്രിවරුන්ට මේ විෂය බලතල දුන්නා නම් අපි ඒක අමාත්‍යවරයෙක් ඉන්න മന്ത്രിවරුන්ට ලබා දෙනවා. අන්න ඒ විදිහේ
ක්‍රමයකට අපිට යන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඇමතිවරුම පත් කිරීම තුළ ඔවුන් ඇමති කියන සංකල්පය නේද එක පැත්තකින්. ඔවුන් ඇමතිවරු ඊට පස්සේ. ඒතකොට සියලු දෙනාම ඇමතිවරු. සියලු දෙනාම මේ ඒ මානසික විධායකයෙක් කොටස් වෙනවා. විධායකයෙක් කොටස් සියලු දෙනා මේ මානසිකත්වයෙන් තමයි යන්නේ ජනතාව ඉස්සරහට. ඉතින් එතනදී ස්වල්ප දෙනෙක් තමයි දැනට යම් ආකාරයක කතිකාවක් ඇති කරලා තිබෙන්නේ. අපි දන්නේ පොල් ඇමතිවරට මොකක්ද උනේ කියලා. අපි සාකච්ඡා කළ යුතු තියෙනවා මේ ඇෆ්ගනිස්තානයේ මතුවලා තියෙන තත්ත්වය. මේක දේශපාලන විද්‍යාත්මකව අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඇෆ්ගනිස්තානයේ අපේ කලාපයේ අපේ අසල්වැසියෙක්. අපි ඊයේ දකිනවා පළවෙනි වතාවට රටෙන් පිටව යන උත්සාහ කරන ජනතාව ප්ලේන් වල එල්ලිලා යනවා. ජනතාව එහෙම රටෙන් පිටව යන්න ප්ලේන් වල එල්ලෙන එක තේරුම් ගන්න පුළුවන්. අනිත් අතට මේ ප්ලේන් ක්‍රියාත්මක කරන රටවල් විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල් වලට බැහැ මේ පිරිස බිමට බස්ස ගන්න. ඒකත් වැදගත්. මොකද අවුරුදු 20ක් 2001 ඉඳලා ඇමරිකාවට එල්ල වුණු ප්‍රහාරය එල්ල වුණු 2001 අවුරුද්දේ ඉඳලා අවුරුදු 20ක් 2021 වෙනකන් ඇෆ්ගනිස්තානයේ ගත කළා. ඔවුන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක වගේ මුදලක් ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කළා. ජීවිත විශාල ප්‍රමාණයක් ඇමරිකානුවන්ගේ නැති කරගෙන ආපහු යන මොහොතේ පැය ගාණක් ඇතුළත ඇමරිකාව සහාය දුන්නු ඇෆ්ගනිස්තාන නායකත්වයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තාලිබාන් පාලනය ගොඩනගෙනවා. ආචාර්ය තුමනි දැන් ආචාර්ය සමරකෝන් ඔබ මේ තාලිබාන් වරු කිසිම කරදරයක් නැතුව කේන්ද්‍රයට ඇවිල්ලා කාබුල් බලය අත්පත් කර ගන්නවා. තනි තාලිබාන් බලයද එහෙම නැත්නම් වෙන විදේශ බලයක්වත් මේක ASCII තියනවාද? ඔව් මෙහෙමයි විදේශ බලයක් කියන එක දැන් අපි කොහොමද ඒක විග්‍රහ කරගන්නේ? ඒ කියන්නේ දැන් ඇමරිකාව මේ කලාපයෙන් ඉවත් වීම එක පැත්තකින් මේ කලාපයේ බලවතුන්ට යම් සහනයක්. ඒක අපි දැක්කට මානුෂීය ඛේදවාචකයක්, මානව අයිතිවාසිකම්, කාන්තාවන්ට එන ප්‍රශ්න, ළමයින්ට එන ප්‍රශ්න කියලා අපි දරිද්‍රතාවය වැනි ආකාරයෙන් මේ ප්‍රශ්නේ දැක්කත් අපිට එන්නේ ඇෆ්ගනිස්තානය සම්බන්ධ යම් ආකාරයක අනුකම්පාවක් මේ වෙලාවේ. ඇෆ්ගනිස්තානයේ මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ කියන එක. නමුත් මේක ලෝකයේ බලය ක්‍රියාත්මක වෙන ආකාරය අනුව දකුණු ආසියානු කලාපයේ බල ආධිපත්‍ය අපි කියන හෙජමනි එක සම්බන්ධ ගැටලුවේදී මම හිතන්නේ ඇමරිකාවේ ඉවත් වීම එක පැත්තකින් ඇමරිකාව එක්කලේ ස්ට්‍රැටජිකලි ඒක ඇමරිකාවේ මූලෝපාය. මේ වෙලාවේ ඇමරිකාව ඉවත් වීම නිසා ඒ වැකියුම් එක කාටද පුරවන්න පුළුවන්? ඒ හිස්තැන කාටද පුරවන්න පුළුවන්? ඒක චීනය සහ ඉන්දියාවේ අභියෝගේ බාරගන්නේ කොහොමද? ඒක නැවත පාකිස්තානයට අභියෝගයක් වන්නේ කොහොමද? අපි දැක්කා ඇමරිකාව මේ කලාපය තුල ඉදීම එක පැත්තකින් ආක්‍රමණයක් එක පැත්තකින්. නමුත් අනෙක් පැත්තෙන් මේ කලාපයේ සාමය සම්බන්ධයෙන් ඒක විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා කියන එකත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් කලාපීයව සහ රාජ්‍ය අතර ත්‍රස්තවාදයේ ගමන් කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ඇමරිකාව මේ කලාපයේ හමුදාව සමග සිටීම එක පැත්තකින් විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. හැබැයි මේ ඉවත් වීම සම්බන්ධයෙන් අපි දන්නවා ඊළඟට එන්නේ මොකක්ද? සමස්ත කලාපයේම ත්‍රස්තවාදයේ තර්ජනය එල්ල වෙනවා. දැන් ඊයේ ආරක්ෂක කවුන්සිලේ හදිසියෙ රැස් වෙලා කතා කළේ නැවත ඔවුන් කතා කරන ගෝලීය ත්‍රස්තවාදයේ නැවත ඇති වෙයිද කියලා. ඒතකොට ඔබට පේනවා ඇමරිකානු උපක්‍රමය වෙන්නේ නැවත ත්‍රස්තවාදයේ දෙසට කතිකාව ගෙන යාම. එතකොට ඔබ දන්නවා ඇමරිකාවේ ආර්ථික බලය ශීඝ්‍ර වශයෙන් කඩා වැටෙමින් තිබෙනවා. යුරෝපයේ ආර්ථික බලය කඩා වැටෙමින් තිබෙනවා. ඔවුන්ගේ කඩා නොවැටී තිබෙන එකම බලය යුද බලය. එතකොට මේන උපක්‍රමය තමයි නැවත ලෝකයේ යුද්ධයක් කරා ගෙන යාමේ උපක්‍රමය එක. ආචාර්ය සමරකෝන් මේ වෙලාවේ ටිකක් මේ තුලනේ වෙනස් නේද? මොකද දැන් වෙනදා ඇමරිකාව එක්ක හිටියේ පාකිස්තාන. දැන් කොඩ් රටවල් එක්ක ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්නේ ඉන්දියාව එක්ක. මේක මේ කලාපයේ 2001 තිබිච්ච ඇමරිකාව ඇෆ්ගනිස්තානයට ආපු මොහොතේ ඔබ දන්නවා කලින් 1980 දශකයේ මැද ඉඳලා සෝවියට් දේශය පාලනයට සම්බන්ධ වුණා. ඇෆ්ගනිස්තානයේ බලය අරගෙන ඔවුන්ට හිතවත් කණ්ඩායම් වෙත රඳවලා තිබ්බා. මේක ඇමරිකාව ප්‍රතික්ෂේප කරා, ඇමරිකාව ආයෝජනය කරා, ඇමරිකාව ආයුධ දුන්නා මෙහි සිටින සටන්කාමී කණ්ඩායම් වලට සෝවියට් දේශයට එදිරිව. ඒක තුල ව්‍යාප්ත වුණු ත්‍රස්තවාදී කණ්ඩායම්, ශක්තිමත් වුණු ප්‍රහාරකයන්
දීර්ඝ ගමනක් ගියා. මේක අත් වශයෙන් ගත්තොත් ලෝක ඉතිහාසයේ සම්දිස්ථානයක් 9/11 ප්‍රහාරය මේවත් එක්ක අද ආපහු අපි ඉන්න තැන කියන්නේ ඉන්දියාව ඇමරිකාව එක්ක සම්බන්ධීකරණය කරනවා ඔවුන් එකතු වෙලා යුද්ධාභ්‍යාස කරනවා මේකත් එක්ක මේ ඇෆ්ගනිස්තානයට කවුද ඇතුල් වෙන්න ඉඩ තියෙන්නේ? ඔව් පැහැදිලිවම පාකිස්තානය සහ චීනය අතර තියෙන සම්බන්ධතාවය අනුව පාකිස්තානයේ ආරක්ෂාව සඳහා චීනය ක්‍රියාත්මක වෙනවා. ඒතර පාකිස්තානය සහ චීනය මේ කලාපයට සම්බන්ධ වීමට වැඩි ඉඩක් තිබෙනවා. සහ ඒ අතර වාරේ ඉන්දියාවත් තමන්ගේ ආරක්ෂාව තර කරනවා. ඉතින් ඔබට පේනතොර යුද්ධ ආතතිය තවදුරටත් දකුණු ආසියාව තුළ වැඩිවීමේ ඉඩකඩ වැඩි. ඉතින් අපි ඓතිහාසික ඔබ කිව්වා වගේ තුෂ්ණි යුද්ධ සමයේ සිටම අෆ්ගනිස්තානයේ කියන කලාපය ලෝක බලවතුන්ගේ ආධිපත්‍යයට ලක් වෙලා තිබුණ කලාව. එක පැත්තකින් සෝවියට් දේශ ජීවත් වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙනවා. හරිද? ඉතින් මේ විදිහට බලපුවාම අෆ්ගන් කලාපය කියන්නේ ලෝකයේ එක පැත්තකින් ප්‍රන්ටි එකක්. පෙරමුණක් අනිකුත් කලාප වලට අපිට යන්න පුළුවන්. ඓතිහාසිකවම ඇෆ්ගනිස්තානයේ වැදගත්කම තියෙන එතන. මෙන්න මේ නිසා තමයි ඇෆ්ගනිස්තානයේ උදාහරණය අපිට වැදගත්. මොකද ලංකාව ඇෆ්ගනිස්තානය මේ කලාපය ගත්තොත් ඊටාම කේන්ද්‍රස්ථාන අපිට මර්මස්ථාන කියලා කියන්නට පුළුවන් පිහිටීම නිසා ඇෆ්ගනිස්තානයේ මේ පිහිටීම නිසා අද මේ පත්වලා තියෙන තත්වයෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? ඔව් මම හිතන්නේ ඇෆ්ගනිස්තානයේ වගේම නොවුනත් ලංකාවත් මම හිතන්නේ ආසියානු කලාපයේ දකුණු ආසියාවේ කේන්ද්‍රීය රටක්. දැන් අතීතයේ ඉඳලම ওই උපාය සම්බන්ධ යුද උපාය සම්බන්ධ අධ්‍යයනය කරන අය ප්‍රකාශ කරලා තිබෙනවා ලංකාව අත්පත් කර ගැනීම යනු මුළු ආසියානු කලාපයේටම බලය විදහා පෑමට නැත්නම් යුද්ධයක් කිරීමට යම් පහසුකම් සලසනවා කියලා. අපේ ස්වභාවික වරායන් ත්‍රිකුණාමලය වැනි වරායන් ඊටම වැදගත්. ඒ නිසයි බටහිර ජාතීන් අතීතයේ සිටම අපි සමග කිට්ටු සම්බන්ධතාවයකට ආවේ. නමුත් මම දිගින් දිගටම කියන්නේ සහ මම විශ්වාස කරන්නේ ඔබ කිව්වා වගේම ලංකාවට බැහැ කිසියම් මොහොතකවත් අපේ තිබෙන මේ කුඩා බලය නිසා අපි විශිෂ්ට රාජ්‍යයක් වෙන්න පුළුවන්. නමුත් අපේ බලය අතින් යුද්ධ බලය අතින් අපි සීමිතයි. අපි ඊටම අවිහිංසක ජාතියක් එක පැත්තකින් ලෝකයේ අනු බැලුවොත් එහෙම. ඉතින් අපිට තිබෙන ප්‍රධාන ආරක්ෂාව තමා අපේ අභ්‍යන්තරය හදාගෙන අපි ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් ලෝකයට මුහුණ දෙමින් ඉන්දියාව සමග යහපත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් අනෙකුත් රාජ්‍යයන් සමග තුලිත සම්බන්ධතාවයකට යන්න ඕන. අපි අතීතයේ ඉඳලා ඒක කරලා තිබෙනවා. අපි කුමන චෝදනාවක් ගෙනාවත් 48 ඉඳලා පත් වුණු ආණ්ඩුවලට ඔවුන් විශාල ප්‍රයත්නයක යෙදුණා ලංකාවේ ආරක්ෂාව ජාත්‍යන්තර ඉදිරියේ තර්ජනයකටපත් නොවි තබා ගන්න. ඒක තමයි මේ ආණ්ඩුවල අපිට දැකුණු සේනානායකලාගේ, බණ්ඩාරනායකලාගේ, ජයවර්ධනලාගේ, ප්‍රේමදාසලාගේ මේ සියලු දෙනාගේම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මේ සියලු දෙනාගේම විශිෂ්ටතාවය වෙන්නේ අර නොබැදි ප්‍රතිපත්තිය අපේ විදේශ ප්‍රතිපත්තිය හරහා රන් හොයක්සේ ගෙන යාම. ඔවුන්ට හැකි වුණා මම කියන්නේ ඔවුන් සාර්ථකමයි කියලා. නමුත් ඔවුන් ලංකාව තර්ජනයටපත් නොවි ආරක්ෂා කරගන්න සමත් වුණා. ඉතින් රාජපක්ෂ වරුන්ටත් ඒක කරන්න වෙනවා. මම හිතන්නේ ඒක මම කියන්නේ අසාර්ථකයි කියලා. නමුත් යම් ආකාරයකට අපි තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. ඒක අපේ පිහිටීම සහ මේ යුගයේ ලෝක බලතුලනේ විශාල වශයෙන් වැදගත්. ඒක චීනයේ බලවත් වීම සහ ඇමරිකානු කලාපයේ බලයට අභියෝග කිරීම, ඉන්දු පැසිෆික් කලාපය තුළ ඇති වෙලා තිබෙන මේ බල තරංගය දැන් යුද ආතතියක් තිබෙන්නේ. ඒ යුද ආතතිය තුළ අපිට විශාල අනතුරක් තිබෙනවා. මේ නිසයි අපි මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ආචාර්ය සමරකෝන් බෙහෙවින්ම ස්තුතියි අද සජීව මේ සංවාදයට සහභාගී වෙන්න. ඔව් බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගන්න.